අපි ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරන අතර ආදරයෙන් සහ ගෞරවයෙන් මෙම දේව මෙහෙයට පිළිගනු ලබනවා. මා ගුණවත් මෘදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. දයා කරුණාවේ දෙවිඳුනි, ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසාත් බලවත් අකීකරුකම නිසාත් අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව්වලට සමාවෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමුව. ආමෙන්. අනුග්‍රහයෙන් සහ කරුණාවෙන් පූර්ණ දෙවිදානෝ ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවනයට කාලයද ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහය හා සැනසෙල්ලද ඔබ සැම වෙත දානය කරන සේක්වා. ආමෙන්. හැමගේ දෙවියන් වහන්ස, ඔබ වහන්සේ ඔබ ඒකජාතක පුත්‍රයාණන් මගින් මුළු මහත් ලෝකයම ඔබ වහන්සේ සමග සමගි කළ සේක. අප තුළ ජීවනයේ පාලම් බිහි කරන්න. එම පාලම තුළින් යේසුස් වහන්සේගේ සහභාගීකම තුළ කිතුණු සභාව එක සංඝයක් බවට පරිවර්තනය කිරීමට අපට හැකියාව ලබා දුන මැනව. එම ඒකත්වය අප සභාව තුලත් රට තුලත් ලෝකය තුලත් ගොඩනැගීමට
බලය සහ මඟ පෙන්වීම ඉල්ලා සිටිනුයේ සාමය වූ යේසු දෙවිඳුන්ගේ නාමයෙන්ය. ආමෙන්. පැරණි ගිවිසුම් කියවීම. උප්පත්ති 24 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ සිට 38 දක්වා, 42 වෙනි පදයේ සිට 49 දක්වා, 58 වෙනි පදයේ සිට 67 දක්වා. එවිට ඔහු මෙසේ කීය: මම ආබ්‍රහම්ගේ මෙහෙකරුවෙක්මි. සමිදානන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශිර්වාද කළසේක. ඔහු දැන් ධනවතෙකි. උන්වහන්සේ ඔහුට එළු බැටළු පට්ටිද, ගව පට්ටිද, රන් රිදීද, දැසි දසුන්ද, ඔටුවන් හා කොටුළුවන්ද දී තිබේ. තවද මාගේ ස්වාමියාගේ බිරිඳ වන සාරා ඇගේ මහලු වයසේ මාගේ ස්වාමියාගේ පුතෙකු ලැබුවාය. ආබ්‍රහම් තමන් සතු සියල්ල ඔහුට පවරා ඇත. තවද ඔහුගේ පුතුහට තමා වසන කානාන් දේශයේ කාන්තාවන් අතරින් භාර්යාවක් නොගන්නා ලෙසත් ඔහුගේ පියාගේ ගෙවසියන් හා ඥාතීන් වෙත ගොස් තම පුතුහට බිරිඳක් නොගත හොත් මට සාපයක් වෙන ලෙසත් ස්වාමියා ඉදිරියේ මාගෙන් දියුරු ගත්තේ. මමද අද ලිඳ ළඟට පැමිණියා. මාගේ ස්වාමි වන ආබ්‍රහම්ගේ දෙවි සම්විධානන් වහන්සේ ඔබ මා යන ගමන සාර්ථක කරනසේක නම් මෙන්න මම ලිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණි විට මම ඈ අමතා කරුණාකර මට වතුර ටිකක් බීමට ඔබේ කලේ ඇල කරන්නයි කියන්නෙමි. ඔබත් බොන්න. ඔබේ ඔටුවන්ටද මම වතුර අදිමි කීයක් මට කියන්නේද? අන්න ඒ තැනැත්ති සමිදානන් වහන්සේ මාගේ ස්වාමි පුත්‍රයා හට නියම කළ බිරිඳ වේවාය මම සිතුවෙමි. මෙලෙස මා සිතූ විලස මම පුදුමෙකි. රෙබේකා කලය උරහිස මත තබාගෙන පැමිණියේය. ඈ ලිඳට බැස ගොස් වතුර අදින විට කරුණාකර මට වතුර ටිකක් බොන්න ඉඩ හරින්නේයි කීවෙමි. ඈද කඩිනමි කොට කලය ඇල් කර බොන්න මම ඔබේ ඔටුවන්ට වතුර දෙමි කීවාය. මෙසේ මා බිව්වයින් පසු ඈ මගේ ඔටුවන්ටද වතුර දුන්නාය. පසුව මම ඔබ කාගේ දියණියක් දැයි ඇසුවෙමි. ඈද මම නොහොරෝගෙන් මිල්කා ලැබූ පුත්‍රයා වන බෙතුවේල්ගේ දිව වෙමි කී විට මම ඇගේ නාසයට මුදුවද අත්වලට වලදුද දැමීය. ඉන්පසු මම හිස නමා සමිදානන් වහන්සේට නමස්කාර කළෙමි. ඇරත් මාගේ ස්වාමීන් ආබ්‍රහම්ගේ පුත්‍රයාට ඔහුගේ ස්වර්ගයේ දිනිය ලැබෙන පිණිස මා යන මඟ ගෙන ගිය ඔහුගේ දෙවි සමිදානන් වහන්සේට මම ප්‍රශංසා කළෙමි. දැන් ඔබ මාගේ ස්වාමියා කරුණාව හා හිතවත්කම දක්වන කැමති නම් මට එසේ කියන්න. අකමැති නම්ද ඒ කියන්න. එවිට කුමක් කළ යුතුදයි මම තීරණය කරමි. ඔවුන්ද රෙබේකාගෙන් විමසීය. පිළිතුරු දුන්හ. ඔබ මේ මිනිසා කැටුව යන්න කැමතියි ඇසූ විට කැමති ඈ උත්තර දුන්නාය. ඉන්පසු ඔහු ගීතාවලිය 45 වන පරිච්ඡේදයේ 10 සිට 17 දක්වා. දියණියනි, මා වදනට සවන් දෙන්න, ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය, ඔබේ ගමරට සිතින් අමතක කරන්න. එවිට නරිදු ඔබේ රූසපුවට ප්‍රියවනු ඇත. ඔහු ඔබේ ස්වාමියාය, ඔහුට අවනත වන්න. තුරී වැසියන් පඳුරු රැගෙන ඔබ වෙත එනු ඇත. මාලිගයේ රාජදියණිය රාජ තේජසින් වැජබෙන්නීය. ඇගේ සලුව රන් කමින් විසිතුරු කොට ඇත. මල්කම් හා ලියකම් කළ සල්ුවෙන් සැරසී ඈ රජු වෙත එන්නීය. ඇගේ යෙහෙළියෝද රජු වෙත ගෙනනු ලබන්නෝය. සිස්සතොසින් ඇලලි ඔහු රජ මැදුරට පිවිසෙති. නිරිඳුනි, ඔබේ පිය රජුන් වෙනුවට ඔබට පුත් කුමරුවෝ රැසක් ඇතිවන්නෝය. ඔබ මුළු පොළොවේ මිහි පාලයන් කරන්නේය. මම ඔබේ යසස සියලු පරපුරට සිහි කරන්නෙමි. සෞසිත සදා ඔබට පසස් ගී ගයන්නෝය. ආරම්භයේ වූ ලෙස දැන් සහ සදාකල් එසේ වන්නේය.
ආමේන්. පියාණන්ටද පුත්‍රයාණන්ටද සුද්ධාත්මයාණන්ටද ප්‍රශංසා වේවා. යවුම් පත්‍රය රෝමවරුන් වෙත පෞල්තුමා යවූ 7 වන අසුනේ 15 වෙනි පදයේ සිට 25 වෙනි පදය දක්වා. මා කරන දේ මට නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති වූ දේ නොව මා දෙවේශ කරන දේය. මා කරන්නේ මා අකමැති දේ බව මට ඇඟේ නම් එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. සැබවින්ම මා කරන දේ කරන්නේ මා නොව මා තුල ඇති පාපය වේ. මා තුල එනම් මාගේ මිනිස් ගතිය තුල කිසි යහපතක් නැති බව දනිමි. මන්ද යහපත කිරීමට මට කැමැත්තක් ඇතත් එය ඉටු කිරීමට මට ශක්තියක් නැත. මා කැමැති වෙන යහපත නොකර මා අකමැති වෙන අයහපත මම කරමි. ඉන්දින් මා කරන්නේ මා අකමැති වෙන දේ නම් ඒ මා කරන්නේ මා නොව මා තුල ඇති පාපයන්ය. එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර නපුරු මා නොමගට පොළඹවන්නේය. යන ප්‍රතිපත්තියක් මට නොපැනේ. මාගේ හදපත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි. එහෙත් මාගේ මනසේ ඇති ඒ නීතියට විරුද්ධව සටන් කරන මාගේ ඉන්ද්‍රියන් තුල වූ පාපය නීතියේ වහල්කමට මා හෙළන වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියන් තුල ඇති බව මට පෙනේ. අනේ මා වැනි කාලකන්ණි මිනිහෙක් මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක්ද? අප ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. කොටින් කියතොත් මනසින් මා දේව ආඥාව පිළිගනිතත් මිනිස් ගතිය අනුව මා යටත්ව සිටින්නේ පාප ආඥාවටය. දේව වාක්‍ය මෙසේය.
සාක්ෂිය ශුද්ධ මතෙව් 11 වන පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 19 වෙනි පදයේ දක්වා 25 වෙනි පදයේ සිට 30 වෙනි පදයේ දක්වා ප්‍රකාශ වන සුභාස්නයට සමන් දෙන්න. මේ පරම්පරාව කුමකට සමාන කරම්ද? වෙළඳ පොලේ හිඳ තමන්ගේ යාළුවන්ට හඬලා අපි ඔබට නරා පින්වෙමු. ඔබ නැටුවේ නැත. අපි ඔබට විලාප කියමු. ඔබ හැඬුවේ නැත කියන දරුවන්ට එය සමානය. ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින් ඔහු යක්ෂ වේශ වූ එකෙහි ඔහු කියති. මනුෂ්‍ය පුත්‍රයානෝ කමින් බොමින් ආසේක. එබැවින් බලන්න ඔහු කෑදර මනුෂ්‍යයෙකි. මුද්‍රික පානය බොන්නෙකි. අය කමියන්ගේද පව්කාරයන්ගේද යහළුවෙකි ඔහු කියති. එහෙත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් ඔප්පු වී ඇත. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ස්වර්ගයටත් පොළවටත් ස්වාමීන් වන පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රියමනාප එයමය. මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් හා පියාණන් වහන්සේ හෙළිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරා ගනු ලැබූ යමෙක් වේද, ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති. වෙහෙසවන බර උසුලන සියල්ලනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය. සුදු සුභාරංචිය මෙසේ. අපි නිශ්චල වෙමු. දෙවි සමිඳුනි වහන්සේ අපට කතා කරන්න. වහන්සේගේ හඬ ඇසෙන්නට සලස්වන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමින්ය ආමෙන්. සුදෝ මතෙව්තුමාට අනුලියන සුභාරංචියේ 11 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. කුමක්ද මේ වියගහේ දේව ධර්මය? අවුරුදු 30කට ආසන්න කාලයක් යේසු තම පියා සමග වඩුවෙක් විදිහට මේ වියගස් හදන්නට ඇති. කුමක්ද මේ වියගහ කියන්නේ? හරකෙකු කරත්තයට බඳින්නට උපයෝගී කරගත්ත මෙවලම. වඩුවා මේක හදන්නේ මහා සැහැල්ලුවකට, මට සිලුටුව. මොකද හරකට මේ කරත්තයට එන බර වැඩියෙන් දැනෙන්නේ නැති වෙන විදිහට, ඒ වගේම මේ බර වැටෙනකොට හරකගේ උරහිස් වලට තුවාල වෙන්නේ නැති වෙන විදිහට මේ වියගහ හදන්න උවමනාව තිබුණා. ඉතින් ජේසුස් තම පියා සමග මේ වියගහ හැදූ නිසා මේ වියගහේ උපමාව යේසුස් වහන්සේ ගන්නට ඇති. එනිසා යේසුස් වහන්සේ
තම පියා සමග මේ වියගස් හැදූ නිසා මේ වියගහේ උපමාව උන්වහන්සේට ගොඩක් ළඟ වුණා. මතෙව් 11 වෙනි පරිච්ඡේදයේ 28 කියනවා මෙන්න මේ විදිහට වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න මම ඔබට සහනය දෙන්නෙමි. ප්‍රේමවන්ත අයවරුනි යේසුස් වහන්සේ දැක්කා එදා යුදෙව් ජනතාව තම ආගමික නායකත්වය නිසා ඔවුන්ගේ නීති රීති ව්‍යවස්ථාවන් නිසා බර වියගස් වලට යට වුණු හරක් වගේ පීඩා විඳින ස්වභාවයක්. ඔවුන් මහා වේදනාවකින් මහා කලකිරීමකින් හිටිය බව උන්වහන්සේ දැක්කා. මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදය දක්වා එකල යේසුස් වහන්සේ සමූහයාටත් සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළසේක. විනයදරයෝද පරිසිවරුද මෝසස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලයලත් අටුවාචාරීහු වෙති. එබැවින් ඔවුන් ඔබට අනකරන සියල්ල නොපිරිහෙලා පිළිපදින්න. එහෙත් ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති අනෙකක් කරති. ඔව්හු ඉසිලිය නොහැකි මහා බර පොදි බැඳ ඔවුන්ගේ කරේ තබති. එහෙත් ඒ බර පොදි ඉසිලීමට සුළඟිල්ලක තරම්වත් ආධාරයක් දීමට කැමති නොවේති. පේනව නේද? යේසුස් වහන්සේ දැක්කා මේ ජනතාවට අවශ්‍ය වූ සහනය ආගමික නායකත්වය නිසා පරිසීන් විනයදරයන් ලියන්නන් මේ අයගේ මේ ව්‍යවස්ථාව මිනිසුන්ගේ ජීවිතවලට ඔබන්නට උත්සාහ කිරීම නිසා ඒ අයට ඒ අර හරකෙකුට එන බර වියගහක් මෙන් ඒ අයගේ ජීවිතවලට ඒ වියගහේ බර දැනිච්ච විදිය ඔවුන්ගේ ජීවිතවලට කිසිම සහනයක් තිබුණ නැති ඒ తত্ত্বය යේසුස් වහන්සේ දැක්කා. යේසුස් වහන්සේ කියනවා මේ පරිසින්ගේ නැත්නම් මේ ආගමික නායකයන්ගේ ඒ වියගහ රළුයි දරදඬුයි කරකශකයි. ඕල් මිනිස්සුන්ට වද දුන්නා, කරදර කරා, වේදනා දුන්නා. උන්වහන්සේගේ සේවය තුළ ඔවුන්ගේ මිනිස්යන්ගේ ජීවිතවලට මහත් වූ ආදරයක් ලැබුණා. එදා වකවානුවේ හිටියා වූ ආගමික නායකයන්ට වඩා මහත් වූ ආකර්ශනීය සේවාවක් උන්වහන්සේගේ ජීවිතය තුළින් උන්වහන්සේගේ සේවය තුළින් සිදු වුණා. ප්‍රේමවන්ත අයවරුනි, යේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ගැන කල්පනා කරන්න. උන්වහන්සේ පෞකාරයන් සමග බද්ධ වුණා. එදා වකවානුවේ හිටියා වූ ආගමික නායකයන් පෞකාරයන් හෙලා දකින්නකොට උන්වහන්සේ පෞකාරයන් සමග බද්ධ වෙනවා. ඔවුන්ගේ පාපිෂ්ඨකම් වලදී වේදනා විඳින විටදී ඔවුන් සමග ජීවත් වුණා. එම වේදනාකාරී තත්වයන් වලින් ඔවුන්ට එළියට එන්න යේසුස් වහන්සේ උදව් කළා. ඔවුන්ට ඒ වේදනාවෙන් සහනයකට එන්නට උන්වහන්සේ ඔවුන්ට මඟ පෙන්වුවා. කල්පනා කරන්න, සාක්‍යුස්ගේ ජීවිතේ පෞකාර ජීවිතයක්. ඔහු සමග ඉඳීම තුළින්ම ඔහුගේ ජීවිතය සම්පූර්ණ පරිවර්තනයකට යන බව අපි දැක්කා. පෞකාර ස්ත්‍රිය
අංශභාග රෝගියා නිකදේමුස් කානාහි සරණ මංගල්‍යයේදී ඒ විවාහ යුවලට සහනය දෙමින් මුළු අලුත් කිවිසුම පුරාවටම ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි, උන්වහන්සේ දුන්නා වූ ඒ ආදරය, ඒ දෝරේ ගලන ආදරය උන්වහන්සේගෙන් නික්මුණා. අද ඔබගේත් මගේත් ජීවිතයේ ඇති වියගහ කුමක්ද? ඔබගේ පවුලද? අධ්‍යාපනය? රැකියාව? ඔබට ඇති බලාපොරොත්තුව? ජීවිතයේ ඇති ඉලක්කද? ඔබගේ ජීවිතයේ ඇති ආකල්පද? ඔබ තුල ඇති ආශාවන්ද? කල්පනා කරලා බලන්න. එදා යේසුස් වහන්සේට තමන්ගේ ජීවිත දුන්නා වූ නිකදේමුස්ලා, පාවුල්ලා, පේදුරුලා, මරියලා ඔවුන්ගේ ජීවිත මහා බරකින් නිදහස් වුණා. ඔවුන්ගේ ජීවිත මහා පරිවර්තන ඇති වුණා. ඔවුන්ගේ ජීවිතවල සිතුවිලි, ඔවුන් කල්පනා කරන ආකාරය වෙනස් වුණා. අලුත් ආකාරකින් ජීවිතේ ප්‍රශ්න දෙස ඔවුන් බලන්න පටන් ගත්තා. යේසුස් වහන්සේගෙන් යැපෙන මිනිසුන් විදියට ඔවුන්ගේ ජීවිත පරිවර්තනය වුණා. ආත්මයට සහනයක් ලැබුණා. උන්වහන්සේගේ ජීවිත ක්‍රමේදී මානසික ආතතිය නැහැ, ප්‍රිය ප්‍රේමවන්ත අයවරුනි. එහිදී ජීවිතයේ ප්‍රශ්න දැස බලන්නේ වෙනත් කෝණයකින්. ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නේ වෙනත් කෝණයකින්. එතකොට මනසේ ඒ කරට දැනෙන ඒ බර නැති වෙන්නට යනවා. ඒකයි අපිට තිබෙන බලාපොරොත්තුව. උන්වහන්සේ අපේ ප්‍රශ්නය තුල, උන්වහන්සේ අපේ ප්‍රශ්නය තුල අපිට අපේ ප්‍රශ්න निराකරණය කරගන්නට උන්වහන්සේ උදව් කරන්නට යනවා. නිසා දවසේදී ඔබගේ වියගහ කුමක් වුණත්, මගේ වියගහ කුමක් වුණත් අපි උන්වහන්සේ එක්ක මේ වියගහ දරාගෙන යන්නට උත්සාහ කරමු. වන්ද උන්වහන්සේගේ ඒ දර්ශනයත් සමග, උන්වහන්සේ අපට කියන ඒ ජීවිත ක්‍රමයත් සමග, උන්වහන්සේ අපට කියන ඒ සිතුවිලි ධාරාවත් සමග අපි ජීවිතය ගත කරනකොට, අපි ජීවිතය ප්‍රේමයේ ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නකොට අපේ ජීවිතයේ ඉදිරියට එන්නා වූ හැම අභියෝගයක්ම, හැම ප්‍රශ්නයක්ම, හැම තීරණයක්ම ප්‍රේමයෙන් යුක්තව ගන්නට අපට හැකියාව ලැබෙනවා. අපි උත්සාහ කරමු. විශේෂයෙන් උන්වහන්සේ කියන ඒ පොරොන්දුව අත්පත් කරගන්නට අපි උත්සාහ කරමු. උන්වහන්සේ කියනවනේ මේ විදිහට, වෙහෙස වන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි. මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. ප්‍රේමවන්ත අයවරුනි, අපි ජේසුගෙන් ජීවිතය ඉගෙන ගමු. සුභාරංචි පුරාවටම ලියවෙන ජේසු ගැන දැනගනිමු, අධ්‍යයනය කරමු. ජේසු වගේ ගමන් කරොත්
ඒ සහනය, ඒ වියගහේ බර, දැන් අපේ කර මත තිබෙන වියගහේ බර අපට දැනෙන එකක් නෑ. මන්ද ජේසු අප සමග ඒ වියගහ දරාගෙන යන නිසා. එසේ කරන්නට ඔබටත් මටත් ජේසුගේ ආත්මානුභාවය ලබා දෙන සේක්වා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන්ය. ආමෙන්. අපි යාඥා කරමු. සියලු මනුෂ්‍ය ජාතීන්ගේ දෙවියන් වහන්සේ අප රට දෙස දයාවෙන් බැලුව මැනව. රටේ සියලු වැසියන් හා රට පාලනය කරන සියලු දෙනා අපි ඔබ වහන්සේට බාර කරමු. අප සියල්ලන් ඔබ වහන්සේට විරුද්ධව පව් කර තිබුණත් ඔබ වහන්සේගේ දයාව හා අනුග්‍රහය කරන කොටගෙන අප සියල්ලන් නිදහස් කර අප සියලු දෙනාට සහනය හා සමාදානය දුන මැනව. අද අප රටෙහි හා ලෝකෙහි පවතින මෙම කොරෝනා වසංගතයෙන් අප සියල්ලන් මුදා සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය සුවය සියලු දෙනාටම දානය කළ මැනව. අප රටෙහි ජනයන්ට යුක්තිය හා සාධාරණත්වය තුළ ජීවත් වීමට පුළුවන්කම දුන මැනව. එමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී අප නියෝජනය කරන අය සුදුසුම අය වන්නට සැලැස්සුව මැනව. ඒ සාමකාමීව පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය ඔබ වහන්සේම සැලැස්සුව මැනව. මඟ පෙන්වුව මැනව. සමිඳුනි අපගේ යදුම් ඇසුව මැනව. අපගේ හනගසින් වහන්සේට පැමිණේවා. සියලු සභාවන් උදෙසා අපි යාඥා කරමු. ඔබ වහන්සේගේ සභාවේ සේවය කිරීම සඳහා කැඳ වූ සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාර කරමු. ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් ඔබ වහන්සේගේ ජනයන්ට සේවය කිරීමට ඔවුන්ට අනුග්‍රහය දුන මැනව. ඔවුන් ශක්තිමත් කළ මැනව. ඔබ වහන්සේගේ බලයෙන් ඔවුන් පූර්ණ කළ මැනව. කිසිවකින් කලබලයට හා පුදුමයට පත් නොවි ඔබ වහන්සේට සේවය කිරීමට පුළුවන්කම දුන මැනව. එමෙන්ම මීළඟ රදගුරුතුමා පත් කර ගැනීමට සහභාගී වන්නා වූ පූජකවරුන්, ගිහි සේවකයින්, රදගුරු කාර්ය මණ්ඩලය සහ ඔබ වහන්සේගේ සේවා මෙහෙවරණු කඩවා කරගෙන යන දියෝකීසි කාර්ය මණ්ඩලය හා එහි විවිධ මණ්ඩලවල සහ කමිටුවල සමාජිකයින් හා සේවයේ නිරත සියලු දෙනා අපි ඔබ වහන්සේට බාර කරමු. සුදුසුම අයෙකු පත් කර ගැනීම සඳහා ශුද්ධාත්ම මඟ පෙන්වීම ඔවුන්ට දුන මැනව. සමිඳුනී අපගේ යදුම ඇසුව මැනව. අපගේ හනගසින් වහන්සේට පැමිණේවා. අපි රෝගී අය උදෙසා යාඥා කරමු. අදත් අප අතර ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි, ඔබ වහන්සේගේ ප්‍රේමයේ බලයෙන් විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුව සිටින සියලු දෙනාම අපි ඔබ වහන්සේට බාර කරමු. සෑම රෝගයක්ම වේදනාකාරීය. වේදනාවෙන් සිටින සියලු දෙනාම ශාරීරික, මානසිකව හා ආත්මිකව ඔවුන් ශක්තිමත් කළ මැනව. වෛද්‍යවරුන්, හෙදියන්, උපස්ථායක උපස්ථායිකාවන් හා අද කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු දෙනාත් අපි ඔබ වහන්සේට බාර කරමු. සමිඳුනි අපගේ යදුම ඇසුව මැනව. අපගේ හනගසින් වහන්සේට පැමිණේවා. පියාණනි ඔබ වහන්සේගේ රාජ්‍යයේ මේ කාලී ඉක්මන් කළ මැනව. ශුද්ධාත්මයන්ගේ සදාකාලික සම්මතිකමෙහි එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබ වහන්සේගේ සිහිලුමේ කරුවන්ද අපේ එකම මැදහත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමෙන් යුක්තව නැවතීමේදී එතුමන් දකිනු පිණිස අපට වරදුන මැනව. ආමේන්. ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩිය මැනව. ප්‍රේමවන්තේනි අපි එක එක්කෙනාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ඔබට සාමය වේවා. කුරුසිය දරාගෙන මා නුව නොවන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකිය. එමෙන්ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරිය. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉටු වේවා. අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී
අයහපතින් අප මුදාගත මැනව. මන්දරාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. ආමෙන්. විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත. පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේම සෙනගය. එය අපෙන් පටන් ගන්නේ නම් දෙවියන් වහන්සේගේ සුභාසනට කීකරු නොවන්නන්ගේ ඉරනම කුමක් වනු ඇද්ද? සමිඳුන් හට තුති පුදන්න. මන්ද දෙවිඳානෝ යහපත්ය. සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය, දෙවිඳුන් හා එතුමන් පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද, එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබාගනු ලබම්වා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේ දාසිරි ඔබ අතර රැඳී දැන් සහ සදාකල් පවතීවා. ආමෙන්.